අයිබෝන් ඔයාලා මේක දුවලා ඉන්නේ කෙම්බිත් ටීචර්ක YouTube channel එකෙන් සාකච්ඡා කරන සමතුලිතතාවයේ ගණන් සෙට් එකත් එක්ක. අතරම මේක මේ ළමයිගෙන් ආපු ඉල්ලීමක් සමතුලිතතාවයේ රචනා ගණන් ටික විශේෂයෙන් පාස් පේපර්ස් ගණන් ටික සාකච්ඡා කරලා දෙන්න කියන එක. ඒ නිසා අපි පොඩි වීඩියෝ සීරීස් එකක් විදිහට පටන් ගන්නවා සමතුලිතතාවයේ ගණන් ටික සාකච්ඡා කරන්න 2006 අවුරුද්දේ සිට. 2000 ඉඳන් 2020 වෙනකම් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ එතනින් එහාට MCQ ටික බලමු පස්සේ. හරි එහෙනම් මම මුලින්ම කතා කරන්නේ 2000 රචනා ගාන. මේක වලට පේපර් එක හරි ගාන හරි හොයාගන්න බැයි නම් පාස් පේපර්ස් පොතක් ළඟ නැත්තම් ඔයගේ මේ වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා තියෙනවා ලින්ක් එකක්. ඒකෙන් ඔයාලට මෙන්න මේ ගාන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගාන තියෙන පොඩි පේපර් එකක් තියෙන එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිනේ. හරි අපි යන් එනම් ගානට. මෙහෙමයි කියන්නේ. A සහ B කියලා ප්‍රතික්‍රියක ඔය ඉස්සෙල්ලා ගාන කියවලා ඉන්න. ගාන කියවලා වැඩේට සෙට් වෙන්න. A සහ B කියලා ප්‍රතික්‍රියක දෙකක් තියෙනවලු. ඒ දෙන්න සෙල්සියස් අංශක 100ට වඩා වැඩි උෂ්ණත්වවලදී සමතුලිතයක් හදනවලු. හරි. මේවනේ කියන්නේ මේ. තොර කැපිටල් A ගෑස් එක, කැපිටල් A වායු, ධන B වායුව සමතුලිතතාවයක් ඇති වෙනවා කවුරුත් එක්කද? PQ. ඔන්නෝම සමතුලිතයක් හදනවා. හරිද? ඔන්නෝම සමතුලිතයක් හදනවා. ඕක ගැන තමයි විස්තරයක් තියෙන්නේ. එතකොට දැන් මේ සමතුලිතතාවයේ ගණන් හදන අලුත්ම ළමෙක් නම් ඔයා. හරිද? අපිත් එක්ක වැඩේ කරගෙන යනවා නම් මෙතන ඉඳන් අපි මේ පොඩි chart එකක් ගහනවා මේකට. හරිද? ඒක සාමාන්‍යයෙන් අර උපරිම ලාභාල විදිහටම අපි ගහනවා. මොකද මේ මුල් අවස්ථාවනේ. එහෙනම් දැන් MCQ වලට එහෙම මේක මාර වැදගත් මේ chart එක. හරි බලමුකෝ. ඉස්සෙල්ලාම අපි ලියන්නේ ආරම්භක මවුල සංඛ්‍යාව. ආරම්භක මවුල සංඛ්‍යාව. ආරම්භක මවුල ගණන. එහෙම නැත්නම් ආරම්භක මවුල සංඛ්‍යාව. ඔම ලියමුකෝ අපි. කැපිටල් A වල ආරම්භක මවුල සංඛ්‍යාව. දීලා නැහැ ඔගේ. ඔව් දීලා නැහැ. ඒ නිසා අපි වකර අකුරක් ගමු. simple A, simple N මොකක් හරි. මම N කියලා ගන්නවා. B වල ආරම්භක මවුල සංඛ්‍යාව. ඒක දීලත් නැහැ. එහෙනම් ඒකටත් අකුරක් ගමු. මොකද්ද? simple M, simple A හරි මොකක් හරි. නෑ. එහෙම බෑ. ඔක දීලා තියෙනවා A සහ B සමමෞලිකයි කියලා. ඒකේ තේරුම A වල මවුල සංඛ්‍යාවයි B වල මවුල සංඛ්‍යාවයි සමානයි. එඳ ගාන බොහොම පරිස්සමෙන් කියවන්න ඕන. හරිනේ? ඒතර A වල මවුල සංඛ්‍යාව simple n නම් B වලත් n කියලාම දාගන්න ඕනේ. මේ කට්ටිය ආරම්භේ නෑනේ. ඇයි ඒ? ඇයි ඉතින් ඒ කට්ටිය ආරම්භේ නෑනේ මුලින්ම මේ පද්ධතිය ඇතුළේ ඉන්නේ A සහ B. ඒතර ඒ දෙන්න ප්‍රතික්‍රියා කරලා ඉවර වෙලානේ PQ හැදෙන්නේ. ඔයා මතක නැත්තම් සමතුලිතතාවයේ තියරි ටික ඉක්මනට බලාගෙන ඉන්න. බලලා ගානට එන්න. හරිද? A සහ B ප්‍රතික්‍රියා කරලා P සහ Q හැදෙනවා. ඉතින් P සහ Q වලින් අය A සහ B හැදෙන්න ගන්නෙ. ඒකලා ඔයාගේ ශීඝ්‍රතාව සමාන වුණාම අපි ඔක සමතුලිතයි කියලා කියන්නේ. එහෙනම් ආරම්භයේදී මෙයා n මේ කට්ටිය නැහැ. ඊට පස්සේ මට ඕනි ප්‍රතික්‍රියා කරපු මවුල සංඛ්‍යා ටික හොයන්න. බලන්න. ප්‍රතික්‍රියා කරපු මවුල සංඛ්‍යා ටික හොයන්න. ප්‍රතික්‍රියා කළ මවුල ගණන් ටික හොයන්න. මවුල ගණන. ඒ කියන්නේ A වලින් කොච්චරක් ප්‍රතික්‍රියා කරාද? B වලින් කොච්චරක් ප්‍රතික්‍රියා කරාද? මේවා ගැන ඉතින් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මුලදී මේවා නැහැනේ. එදා ප්‍රතික්‍රියා කරන්නේ. ඒක හොයන්න කලින් හරිද? මම මෞලික විඝටන ප්‍රමාණය කියලා එකක් අර්ථ දක්ව ගන්නවා. ඔන්න ඕව දාපුවම තමයි අපිට තේරෙන්නේ නැත්තේ ඕව. අහන්නකෝ තේරෙන්නේ කියනවා. හරි බලන්න. මම මෙන්න මෙහෙම වගන්තියක් ලියනවා. බලන්න ඉස්සෙල්ලා මොකද මේ ලියන්නේ කියලා. කැපිටල් A හි මෞලික විඝටන ප්‍රමාණය. මෞලික විඝටන ප්‍රමාණය ඇල්ෆා යයි ගනිමු. මෞලික විඝටන ප්‍රමාණය ඇල්ෆා යයි ගනිමු. එතන මෙතන ඇල්ෆා විතරද ගන්න පුළුවන්? නෑ. ඕනම් බීටා එහෙම එකක් ගන්න පුළුවන්. මෙතන කැපිටල් A විතරද ගන්න පුළුවන්? නෑ. ඕනම් බීත් ගන්න පුළුවන්. මොකද බීත් ප්‍රතික්‍රියකයක් නේ. ප්‍රතික්‍රියක මොකක් හරි එකට අර්ථ දක්වන්න පුළුවන්. හරිනේ? ඔන්නෝම වගන්තිය ලියා ගන්නවා. දැන් ඔක තේරුම මොකද්ද? ලියන්න නම් පුළුවන් කියමුකෝ. ඔක කොහොම හරි ලියාගත්තා කියමුකෝ. දැන් ඔක තේරුම මෙහෙමයි. ඔයාලට සිංහල පුළුවන් නම් වැඩේ ගොඩ. කැපිටල් A වායුවේ මෞලික විඝටන ප්‍රමාණය. ඒ කියන්නේ සිංහල කිව්වොත් මවුල එකක විඝටන ප්‍රමාණය. මවුලයකින් විඝටනය වන ප්‍රමාණය. නිකන් එන්න දොළුවට. මවුලයකින් විඝටනය වන ප්‍රමාණය.
කැපිටල් A මවුලයකින් විඝටනය වන ප්‍රමාණය. ඒ කියන්නේ කැපිටල් A මවුලයක් තිබ්බොත් විඝටනය වන ප්‍රමාණය. කැපිටල් A මවුලයක් තිබ්බොත් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය. දැන් හරි. කැපිටල් A මවුලයක් තිබ්බොත් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය. ඒක කවුද? ඇල්ෆා. ඒක ඇල්ෆා. ඔන්න අර්ථ දැක්වීම. කැපිටල් A මවුලයක් තිබ්බොත් එතනින් විඝටනය වන ප්‍රමාණය ඇල්ෆා. එතනින් ප්‍රතික්‍රියාවට සම්බන්ධ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය. දන්නවනේ විඝටනය වෙනවා කියන්නේ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙනවා. ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙන ප්‍රමාණය නැත්නම් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය ඇල්ෆා. ඇල්ෆා වෙන්නේ කොච්චරද? කැපිටල් A වලින් මවුලයක් තිබ්බොත් ඇල්ෆා. මවුල දෙකක් තිබ්බනම් 2යි ඇල්ෆා. මවුල 10ක් තිබ්බනම් 10යි ඇල්ෆා. මවුල 100ක් වගේ තිබ්බනම් 100යි ඇල්ෆා. එහෙනම් දැන් තියෙන මවුල n ප්‍රමාණය කොච්චරක් වෙන්න ඕනද? n ඇල්ෆා. මවුලයක් තිබ්බොත් ඇල්ෆා. මවුල දෙකක් තිබ්බොත් 2ෙන් ගුණ කරා 2යි ඇල්ෆා. මවුල 10ක් තිබ්බොත් 10ෙන් ගුණ කරා 10යි ඇල්ෆා. මවුල 100ක් තිබ්බොත් 100ෙන් ගුණ කරා 100යි ඇල්ෆා. මවුල n ප්‍රමාණයක් තිබ්බොත් n ඇල්ෆා. මෙයාගේ ස්ටොයිකියෝමීටර් 1යි. මෙයාගේ ස්ටොයිකියෝමීටර් 1යි. එකට 1යි. ඒ හින්දා මෙයා n ඇල්ෆා, මෙයා n ඇල්ෆා කියලා අපි ගන්නවා. මෙයාගේත් n ඇල්ෆා ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරන්නේ. මෙයාගේත් n ඇල්ෆා ප්‍රමාණයක් ප්‍රතික්‍රියා කරන්නේ. ඇයි ඒ? දෙන්නගේ ස්ටොයිකියෝමීටර් සමානයි. මේකට ඉතින් ආරම්භයේ කියන්නේ ප්‍රතික්‍රියා කරන්න මේකට ආරම්භයේ නෑනේ. ඒතකොට ඉතින් කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ නෑනේ. එකක් තියෙනවා. මේ තියෙන ආරම්භයේ තිබ්බ ප්‍රමාණය. මේ තියෙන ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය. ආරම්භයේ තිබ්බ ප්‍රමාණය මෙන්න, ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය මෙන්න. දැන් මම හොයනවා සමතුලිත මවුල සංඛ්‍යාව. ඒ කියන්නේ සමතුලිතතාවයේදී ඉතුරු වෙලා තියෙන මවුල සංඛ්‍යාව. බලන්න. ඉතුරු වෙලා තියෙන. එහෙම නැත්නම් සමතුලිත මවුල ගණන. සමතුලිත මවුල ගණන. සමතුලිත මවුල ගණන. මේකෙන් අඩු කරන්න මේක. n ඍණ n ඇල්ෆා. මෙයාගෙන් අඩු කරන්න මෙයා. n ඍණ n ඇල්ෆා. n ඍණ n ඇල්ෆා. මෙයාගේ මේ බලන්න. මෙයානේ අපි අර්ථ දක්වලා ගත්තේ. ඒහි මෞලික විකරණ ප්‍රමාණය ඇල්ෆා කියලා අරන් මෙයා n ඇල්ෆා කියලා ගත්තා. ඒතර එයාගේ ස්ටොයිකියෝමීටර් අනුව තමයි මෙයා තීරණය කරේ. මෙයාගේ ස්ටොයිකියෝමීටර් අනුව තමයි මේ දෙන්නත් තීරණය වෙන්නේ. ඒ කියන්නේ A වලින් n ඇල්ෆා ප්‍රමාණයක් තමයි ප්‍රතික්‍රියාවට සහභාගී වුනේ. ඒතර මෙයාගේ ස්ටොයිකියෝමීටර් සමාන නිසා මෙයාගෙන් n ඇල්ෆා ප්‍රමාණයක් සහභාගී වුණා. එහෙනම් මෙයාගෙනුත් n ඇල්ෆා ප්‍රමාණයක් සහභාගී වුණා. මෙයාගේ ස්ටොයිකියෝමීටර් මේ දෙන්නගේ ස්ටොයිකියෝමීටර් සමානයි. ඒ හින්දා අපිට කිව්ව හැකි මෙයාගේ n ඇල්ෆා ප්‍රමාණයක් මේ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වුණා. මෙතන හැදෙන්නේ n ඇල්ෆා ප්‍රමාණ. මෙයාලගේ ඇයි ස්ටොයිකියෝමීටර් 1යි, මෙයාගෙත් 1යි, මෙයාගෙත් 1යි. ඒතර මෙතනින් n ඇල්ෆා ප්‍රමාණයක් ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙනවා. මෙතනින් හැදෙන්නේ n ඇල්ෆා, මෙතන හැදෙන්නේ n ඇල්ෆා. ඔන්න වගුවේ වැඩ ටික හරි. chart එකේ වැඩ ටික හරි. ඊට අමතරව පොඩි දත්තයක් අපිට වගුවේ මේ ප්‍රශ්න දීලා තියෙනවා. මොනවද දීලා තියෙන්නේ? p වල මවුල භාගය. p වල මවුල භාගය. කොහොමද අපි ලියන්නේ ඔබ? xp සමානයි 0.2 කියලා දීලා තියෙනවා. අපි නම් දන්නේ නැහැ අයියෝක දීලා තියෙන්නේ කියලා. තාම දන්නේ නැහැ. කොහොම දීලාද? ඔච්චරයි දීලා තියෙන්නේ හැබැයි. ඔය ටික විතරයි දීලා තියෙන්නේ. අපි මොනවද අහන ප්‍රශ්න? මම හිතනවා ඔයාලා ගාන කියවලා ඉන්නේ. a වල මවුල භාගය, b වල මවුල භාගය, ඊට අමතරව අපෙන් අහනවා a වල b වල q වල මවුල භාගය. a වල මවුල භාගය, b වල මවුල භාගය සහ q වල මවුල භාගය අපෙන් අහනවා. හරි බලමු. දැන් මවුල භාගය තුන තමයි අහන්නේ නේ. එහෙනම් අපි එහෙම කරමු. ඔයා මවුල භාගය කියන කොට දැන් පාඩම් තියෙනවා. ඔයාලට මතක තියෙන්න ඕනේ මවුල භාගය කියන්නේ මොකක්ද කියලා. ඒක වායු පාඩමෙදි ගන්නවා. ඉක්මනට මෙතන මේ වීඩියෝ එක නවත්තලා ගිහිල්ලා වායු පාඩමට ගිහිල්ලා වායු පාඩමෙන් බලන් ඉන්න මවුල භාගය කියන්නේ මොකක්ද කියලා. හරි. මම හිතන්නේ ඔයා දැන් බලාගෙන ආවා. හරිනේ. ඒතර දැන් ඔයා දන්නවා මවුල භාගය කියන්නේ මොකක්ද කියලා. ඒතර මා චුට්ටක් මතක් කරන්නම්. මවුල භාගය කියන්නේ මොකක් හරි සංඝටකයක මවුල සංඛ්‍යාව බෙදීම මුළු මවුල ගන්න. එහෙමනේ. හරි. අපි කැපිටල් A වල මවුල භාගය හොයමු. XA කැපිටල් A වල මවුල භාගය. XA කැපිටල් A වල මවුල භාගය. කැපිටල් A වල මවුල භාගය. කැපිටල් A මවුල භාගය. XA කැපිටල් A මවුල භාගය. බලන්න. කොහොමද හොයන්න ඕනේ? උඩට දාන්න ඕනේ A වල මවුල ගන්න. මම මේක පොඩ්ඩක් පල්ලෙහාට ලියන්න. XA සමානයි උඩට දාන්න ඕනේ A වල මවුල භාගය. A වල සමතුලිත මවුල භාගය. හරිද? A වල සමතුලිත මවුල භාගය තමයි අපි හොයන්නේ. උඩට දාන්න ඕනේ A වල මවුල සංඛ්‍යාව. A වල මවුල සංඛ්‍යාව. කො A වල සමතුලිත මවුල සංඛ්‍යාව.
ඇයි දෙන්නේ? අපි මේ හොයලානේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඒ වල මවුල සංඛ්‍යාව මෙන්න. ඒ වල සමතුලිත මවුල සංඛ්‍යාව මෙන්න. ඒක දාන්න මෙතෙන්ට. n ඍණ n alpha. ඔබ බෙදන්න ඕනේ මුළු මවුල සංඛ්‍යාවේ. අප්පා. ඒක කොහොමද වෙන්නේ? මෙහෙමයි. සමතුලිත මවුල සංඛ්‍යාව ඔක්කොගෙම දන්නවනේ. a වල දන්නවා, b වල දන්නවා, p වල දන්නවා, q වල දන්නවා. හතර දෙනාම එකතු කරන්න. හතර දෙනාම එකතු කරන්න. මේ ඔක්කොම එකතු කරන්න. n ඍණ n alpha ධන n ඍණ n alpha ධන n alpha ධන n alpha. මෙයාට මෙයා කැපුවා, මෙයාට මෙයා කැපුවා. අවසානට වට ඉතුරු වෙන්නේ n එව්ව දෙකක්. ඒ කියන්නේ 2යි. ඔන්න මුළු මවුල සංඛ්‍යාව. සමතුලිත අවස්ථාවේ මුළු මවුල සංඛ්‍යාව. හරිද? ඒක දාන්න යටින් 2n. 2n මුළු මවුල සංඛ්‍යාව 2n. ඔහොම අපි ලියමු මවුල භාගය b වලට. xb. කොහමද? උඩට ලියන්න b වල මවුල සංඛ්‍යාව. කො b වල මවුල සංඛ්‍යාව. මෙන්න b වල සමතුලිත මවුල සංඛ්‍යාව. n ඍණ n alpha. n ඍණ n alpha. බෙදීම 2n. යට දාන්නේ මුළු මවුල සංඛ්‍යාව 2n. යට දාන්නේ මුළු මවුල සංඛ්‍යාව 2n. බලන්නකො ලේසි. අර මූලික ටික හොයාගත්තා නම් වැඩේ එතනින් එහාට මාරු ලේසි කරගෙන යන්න. හරි. a වල මවුල භාගය හරි. b වල මවුල භාගයත් හරි. ඊට පස්සේ අපි ලියමු p වල මවුල භාගය. sorry p නෙවෙයි. q වල. මොකද p දීලා තියෙනවනේ. q වල ලියමු. q වල කොහොමද ලියන්නේ? උඩට q වල මවුල ගන්න. මේ තියෙන්නේ. q වල සමතුලිත මවුල ගන්න. මෙන්න n alpha. බෙදීම මුළු මවුල සංඛ්‍යාව 2n. ඔන්න යත් හරි. හරි. ඔන්න දැන් ඔය ලියලා බලන්න ඉන්නවා. දැන් මවුල සංඛ්‍යාව මේ මවුල භාගය කියන එක දන්නවා අපි. දන්න හින්දා ඔන්න ඔහම ලියලා බලන්න ඉන්නවා. දැන් හරිද? a වලයි b වලයි q වලයි මවුල භාග වල ඉවරද? පේන විදියට නම් ඔව්. හැබැයි ඉතින් මේවා පට්ට වැරදි. ඇයි ඒ? n කියන්නේ අපි ගත්ත එකක්. alpha කියන්නේ අපි ගත්ත එකක්. ඒ කට්ටියට ආදේශ කරලා මෙයාලගේ උත්තර හොයන්න ඕනේ. ඉතින් සර් n සහ alpha කොහෙවත් දීලා නැහැනේ. ඉතින් කොහෙවත් දෙන්නේ කොහෙද? මේවා අපි ගත්ත ඒවා. එහෙනම් අපි මේවා හොයන්න ඕනේ. අපිම හොයන්න ඕනේ. කොහොමද අපි හොයන්නේ? සමතුලිතතාවයේ හැම ගානකදීම මේ alpha හොයන්න ඔයාලට කොහේ හරි තැනක පොඩි ඉඟියක් දෙනවා. මේ alpha අපි ගන්න alpha සොයා ගැනීම සඳහා කොහේ හරි තැනක ඉඟියක් දෙනවා. ඔයා හිතන විදිහට නිකන් ගෙස් කරන්න. තාම ඔයා සමතුලිතතාව ගණන් හදන්න දන්නේ නැතුව ඇති. නිකන් ගෙස් කරන්න. කවුද මෙතන දීලා තියෙන ඉඟිය? ඉඟියක් දීලා තියෙනවා. කවුද දීලා තියෙන්නේ? p මවුල භාගය. p වල මවුල භාගය. අපි ලියමු බලන්න p වල මවුල භාගය මේ xp සමානයි මේ වලිය විදිහටම ලියන්න මේ. මෙන්න p වල සමතුලිත මවුල සංඛ්‍යාව. n alpha බෙදීම 2n. ඔහොමනේ p වල මවුල භාගය ලියවෙන්නේ. අපිට ගානේ දීලා තියෙනවා p වල මවුල භාගය 0.2 කියලා. p වල මවුල භාගය 0.2 කියලා දීලා තියෙනවා. ඉතින් ඒක ආදේශ කරන්න. 0.2 සමානයි n alpha බෙදීම 2n. බලන්නකො ලස්සන n වලට n කැපිලා යන අපූර්ව 0.2 සමානයි alpha බෙදීම 2. මෙතනින් alpha හොයන්න උගන්වන්නේ 8 වසරේදී. ඒතර alpha සමානයි 0.4ක් කියලා වට හම්බෙනවා. alpha සමානයි 0.4ක් කියලා වට හම්බෙනවා. alpha සමානයි 0.4යි. ඔන්න alpha හරි. මෙතන කියන්නේ මේ මෙතන දෙපැත්තම n ඉන්නෝනේ. මම මෙහෙට ගන්නවා. මේ බලන්න. n එළියට ගත්තාම එක ඍණ alpha බෙදීම 2n. n වලට n කපලා දාන්න. ඒතර එක ඍණ alpha බෙදීම 2නේ තියෙන්නේ. alpha කියන්නේ කීයද? 0.4යි. ආදේශ කරන්න. එක ඍණ 0.4 බෙදීම 2. එකෙන් 0.4ක් ගියාම 0.6යි. ඒ 0.6 දෙකෙන් බෙදුවාම 0.3යි. අන්න වැඩේ. අන්න උත්තරේ. කවුද? a වල මවුල භාගය. a වල මවුල භාගය හරි. b වල මවුල භාගය මම හොයනවා. n ගන්න එළියට එක ඍණ alpha බෙදීම 2n. n කපලා දාන්න. එක ඍණ alpha එක ඍණ 0.4 බෙදීම 2. බෙදීම 2. එකෙන් 0.4ක් ගියාම 0.6යි. ඒ 0.6 දෙකෙන් බෙදුවාම 0.3යි. ඔන්න b වල මවුල භාගයත් අපි හෙව්වා. ඔන්න b වල මවුල භාගයත් අපි හොයලා ඉවරයි. b වල මවුල භාගය. ඔන්න b වල මවුල භාගයත් අපි හොයලා ඉවරයි. හරි. ඊට පස්සේ කවුද ඉන්නේ? q. q වල මවුල භාගය. n කපලා දාන්න alpha බෙදීම 2. ඒ alpha කියන්නේ 0.4යි. 0.4 දෙකෙන් බෙදුවම වට හම්බෙන්නේ 0.2යි. q වල මවුල භාගය 0.2යි.
ඉතින් ගානේ කියන ඔක්කොම ටික අපි හොයලා ඉවරයි. A වල මවුල භාගය හොයලා ඉවරයි. B වල මවුල භාගය හොයලා ඉවරයි. Q වල මවුල භාගයත් අපි හොයලා ඉවරයි. ඔය ටිකනේ අහන්නේ. ඒ ටික ෂේප්. හරි. ඊට අපි මොකද කරේ? ඉස්සෙල්ලාම අර පොඩි chart එකක් වගේ එකක් ගහගත්තා. හරිද? ඒක දැන් හැමතැනම ওই විදිහට ගන්න ඕන. ඊට පස්සේ දීලා තියෙන දත්තය මොකක්ද බැලුවා. පොඩි දෙයක් දෙනවා. ඒ දෙය දෙන්නේ ඇල්ෆා හොයපන් කියලා. මතකද? P වල මවුල භාගය වට දුන්නේ ඇල්ෆා හොයා ගනින් කියලා. ඒතර ඇල්ෆා හොයන්න ඕනේ ඒක දුන්නාම. හරි අපි යගමු රෝම ඉලක්කම් දෙකට. රෝම ඉලක්කම් දෙකේ යනවා මෙන්න මෙහෙම දෙකක්. KP හොයන්න. සෙල්සියස් අංශක 200 දී සමතුලිතතාවය සඳහා KP හොයන්න. ඒතර KP වල සූත්‍රය කොහොමද දැන් දැනන් ඉන්න ඕනේ. හරිද? KP කොහොමද දෙන්නේ? P වල ආංශික පීඩනය. P වායුවේ ආංශික පීඩනය වැඩි කිරීම Q වායුවේ P වායුවේ ආංශික පීඩනය වැඩි කිරීම Q වායුවේ ආංශික පීඩනය බෙදීම කැපිටල් A වායුවේ ආංශික පීඩනය වැඩි කිරීම කැපිටල් B වායුවේ ආංශික පීඩනය. ඔන්න ඕකනේ KP හොයන සූත්‍රය. ඒතර ඔය තියෙන ආංශික පීඩන ටිකක්. දැන් ඉතින් අපි ආංශික පීඩනයක් හොයලා තිබ්බේ නෑනේ මෙතන. එතකොට ආංශික පීඩන වලට හොයන්න කියලා දෙන්නේ වායු පාඩමේදී. ඉක්මනට වීඩියෝ එක නවත්තලා වායු පාඩමට ගිහිල්ලා ආංශික පීඩන කියන තියරි නෝට් එක පොඩ්ඩක් බලන්න. හරි. මම හිතනවා බැලුවා. ඒතර ආංශික පීඩන ඕන දැන් බලුවා. දැන් මතක් වුණා එකපාරට ආංශික පීඩන කියන්නේ මෙහෙම එකක් කියලා. බලන්න. එතකොට දැනට අපි ගාව මේ හතර දෙනාගේම මවුල භාග තියෙනවා. ඒතර මවුල භාග තිබ්බොත් ආංශික පීඩන හොයාගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. එහෙම සූත්‍රයක් තියෙනවා. මොකද්ද සූත්‍රය? මම දැන් නිකන් කටුවර ලියන්නම්. ආංශික පීඩනය සමානයි මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය. මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය. මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය. හරි. මම ඉස්සලාම P වල ආංශික පීඩනය හොයනවා. කාගෙද? P වායුවේ ආංශික පීඩනය. මට කියන්නේ P වල මවුල භාගය අපි හෙව්වා. කොච්චරද? 0.2යි. වැඩි කිරීම මුළු පීඩනය දීලා නැන්නේ. අකුරක් ගන්න. ඔය අකුරු ගන්න බය වෙන්න එපා. මොනවා හරි අකුරක් ගන්න. P කියලා අකුරක් ගන්න. හැබැයි ඔය ගන්න එක පොඩ්ඩක් මෙතන ලියලා දාන්න. මොකද ගානේ නැහනේ. එහෙනම් මුළු පීඩනය කැපිටල් P යි ගනිමු. පොඩ්ඩක් ලියලා දාන්න. ඔන්න පැස්කල් වලින් අපි ගත්තා. හරිද? මවුල භාගය වැඩි කිරීම මුළු පීඩනය. ඊට පස්සේ Q වල ආංශික පීඩනය. කොහොමද හොයන්නේ? මවුල භාගය 0.2යි. එයා වැඩි කරන්න ඕනේ මුළු පීඩනයෙන්. පැස්කල් වලින් උත්තරය අපට හම්බ වෙනවා. ආංශික පීඩනය කැපිටල් A වල මවුල භාගය 0.3යි. මුළු පීඩනය වැඩි කරන්න පැස්කල් උත්තරය හම්බ වෙනවා. ආංශික පීඩන B වල හරි ලේසි. මේ බලන්න 0.3 වැඩි කිරීම කැපිටල් P පැස්කල් වලින් උත්තරය හම්බ වෙනවා. දැන් ඉතින් කරන්න තියෙන්නේ මේ ටික ගිහලා මෙතෙන්ට ආදේශ කරන්න. නිකන් පහේ පන්තියේ විතර වැඩක්. P වල ආංශික පීඩනය මෙන්න 0.2යි P පැස්කල් වැඩි කිරීම Q වල Q වල ආංශික පීඩනය මෙන්න 0.2යි P පැස්කල් ආවක බෙදන්න A වල ආංශික පීඩනය 0.3යි P පැස්කල් වලින් වැඩි කිරීම B වල ආංශික පීඩනය මෙන්න තියෙනවා 0.3යි P පැස්කල් වලින් ඔක්කොටම කලින් පැස්කල් කපලා දාන්න. ඊට පස්සේ P කපලා දාන්න. මොනවද ඉතුරු වෙන්නේ? 0.2 වැඩි කිරීම 0.2 0.3 වැඩි කිරීම 0.3. ඔය ටිකනේ ඉතුරු වෙන්නේ. මම උඩයි යටයි දෙකම දශම නැති වෙන්න cm වැඩි කරනවා. එතකොට මට එනවා 4 බෙදීම 9 කියලා. 4 බෙදීම 9. 4 බෙදීම 9 කියලා මට හම්බ වෙනවා. ඕක සුළු කරොත් මට උත්තරේ විදිහට හම්බ වෙනවා 0.44 ගන්න. ඔන්න එතකොට අපි KP වල උත්තරේ හොයාගත්තා. හරිද? KP වල උත්තරේ හොයාගත්තා. ඔන්න KP හෙව්වා. දැන් අමාරුද මේ ගන්න? නෑ. පට්ට ලේසි. හරිද? ඔන්න KP හොයාගත්තා. හරි එහෙනම් අපි යමු රෝම ඉලක්කම් 4 ඉක්මනට. රෝම ඉලක්කම් 3. එක හරි දෙක හරි 3 බලමු. 3 යන්න මෙහෙම එකක්. සෙල්සියස් අංශක 400 දී BPQ වල සමතුලිත මවුල භාග හොයන්නලු. ඔක හොයන්න කලින් අර මැද තව ඡේදයක් තියෙනවා. ඒ ඡේදෙත් පොඩ්ඩක් කියවලා එන්න. මෙහෙමයි කියන්නේ.
එතකොට මේ සමතුලිතය මෙහෙමම තියෙනවා. A වායු B වායු සමතුලිතය P ධන Q. ඒක ඔහොම තියෙනවා ෂේප් එකේ ඔහොම තියෙනවා. හරිද? ඒක මොකුත් අවුලක් වෙන්නේ නැහැ. මේකේ උෂ්ණත්වය කලින් 200 නේ තිබ්බේ. දැන් 400 දක්වා වැඩි කරනවා. වැඩි කරපුවාම A වල මවුල භාග වලට දීලා තියෙනවා. අපෙන් අහන්නේ B වලයි P වලයි Q වලයි මවුල භාග ටික පිළිවෙලින් අහනවා. ඉතින් අපි හොයමු. අර ඉස්සල්ලා වගේම තමයි. අපි ගමු ආරම්භක මවුල සංඛ්‍යා. ආරම්භක මවුල ගණන. ආරම්භක මවුල ගණන. simple n මෙයාලා නැහැ. ඊට පස්සේ මම ගන්නවා capital A වල මෞලික විඝටන ප්‍රමාණය. මෞලික විඝටන ප්‍රමාණය. capital A වල මෞලික විඝටන ප්‍රමාණය බීටා යයි ගනිමු. දැන් මම අතනත් ඇල්ෆා ගත්තානේ. එහෙනම් එකම ගානේ තැන් දෙකක ඇල්ෆා ගන්න එක වැඩේ හරියන්නේ නැහැ. හරිද? එකම ගානනේ. එකම ගානේ තැන් දෙකක ඇල්ෆා ගද්දි සමහරවිට පැටලෙන්න පුළුවන් වාට. එහෙනම් ෂේප් එකේ මෙතන බීටා කියලා ගන්න. හරිද? capital A වල මෞලික විඝටන ප්‍රමාණය බීටා යයි ගනිමු. දැන් අර විදියම තමයි වැඩේ කරන්න තියෙන්නේ. ප්‍රතික්‍රියා කරන මවුල ගාන. ප්‍රතික්‍රියා කරන මවුල ගාන. ප්‍රතික්‍රියා කරන මවුල ගණන. ප්‍රතික්‍රියා කරන මවුල ගාන. මෙයා ආරම්භක මවුල සංඛ්‍යා සිම්පල් n බීටා ගෙන් වැඩි කරන්න ඕනේ n බීටා. හරිනේ? n බීටා. n බීටා. මෙයාත් n බීටා. මේ කට්ටිය ආරම්භයේදී නැහැ. ඒ කියන්නේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ කට්ටිය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. සමතුලිත මවුල සංඛ්‍යා. ඉක්මනට හොයමු. සමතුලිත මවුල ගණනය නැත්නම් සමතුලිත මවුල සංඛ්‍යා. මෙයාගේ මෙයා අඩු කරන්න. n අඩු කිරීම n බීටා. මෙයාගේ මෙයා අඩු කරන්න. n අඩු කිරීම n බීටා. මං කිව්වා ඉස්සලා වගේම මෙයාගේ ස්ටොයිකියෝමෙටර් අනුව තමයි මෙයාලා තෝරන්නේ. ඒතර මෙයා n බීටා නම් මෙයාත් n බීටා මෙයාත් n බීටා. හරිනේ? මෙයාත් n බීටා. හරි. දැන් ආයෙත් අපි ඉස්සලා වගේ මවුල භාග ටික හොයමු මේ කට්ටියගේ. හරි ගම් බලන්න මවුල භාග ටික. මම උඩට අන්නම්. හරි ඊට කලින් මෙතන දත්තේ ලියන්න. කැපිටල් A වල මවුල භාගයේ 0.2 කියලා වට දීලා තියෙනවා. මේක තමයි දැන් දීලා තියෙන දත්තේ. හරිද? දැන් අපිට ලබා දීලා තියෙන දත්තේ මෙන්න මෙයා. බලමු අපි. මේ ටික පොඩ්ඩක් මහන්නම්. දැන් අපි ලියාගමු. හරි ලියමු බලන්න. අපි ඉස්සෙල්ලාම B වල මවුල භාගය කොහොමද එන්නේ? උඩට එනවා B වල මවුල සංඛ්‍යාව, යටට එනවා මුළු මවුල සංඛ්‍යාව. දැන් ආයෙත් ඔයාලට මේ ටික සුළු කරලා මුළු මවුල සංඛ්‍යාව ඉස්සෙල්ලා වගේ හෙව්වොත් මුළු මවුල සංඛ්‍යාව හම්බෙන්නේ 2n කියලාමයි. 2n කියලාමයි. හරි. උඩට කොච්චර දෙන්නේ B වල මවුල සංඛ්‍යාව කො මේ තියෙන්නේ n ඍණ n බීටා යටට 2n. ඊට පස්සේ P වල මවුල භාගය හොයනවා. උඩට එනවා මේ n බීටා මොකද P වල මවුල සංඛ්‍යාව n බීටා මෙන්න යටට එන්නේ 2n. මුළු මවුල සංඛ්‍යාව 2n. දැම්ම යටට. හරිනේ? හරි ඊට පස්සේ Q වල අපි ගමු. xq Q වල මවුල භාගය. මෙන්න Q වල මවුල සංඛ්‍යාව n බීටා බෙදන්න ඕනේ 2n වලින්. මුළු මවුල සංඛ්‍යාව 2යි. ඔන්න B වලයි P වලයි Q වලයි දැන් හොයාගත්තා. ඒත් ඇත්තටම හොයලා නැහැ. මොකද අර සිම්පල් n සහ B ඉන්නවනේ. ඒ කට්ටිය අපි ගත්තු කට්ටියනේ. ඒ නිසා ඔතන ඇල්ෆා හොයාගන්න තමා මෙන්න මෙයා දීලා තියෙන්නේ. මං කිව්වනේ ඇල්ෆා හොයන්න යටින් මොනවා හරි දෙනවා අපිට දත්තය. මෙන්න මෙයා. අපි දැන් ලියමු. කැපිටල් A වල මවුල භාගය XA කොහොමද දෙන්න ඕනේ? උඩට එනවා මෙයා. මේ දින්නේ A වල මවුල සංඛ්‍යාව. n ඍණ n ඇල්ෆා යට 2n. යට දෙනවා 2i. හරිද? දැන් ඔකට සමාන කරන්න. ඔකට සමාන කරන්න. හරි ලේසි. මෙන්න මෙහෙම. මෙයා 0.2යි සමානයි. එතකොට n අකුරක් මෙතන ගත්තාම 1 ඍණ බීටා කියලා මෙතන හැදෙනවා. බෙදීම 2n. simple n සුළු වෙන්න ඕනේ.
සිම්පල් ලෙන් සුළු වෙන්න උඩ යට සුළු වෙනවා. 0.2 සමානයි 1 ඍණ බීටා. බීටා කීයද ආවේ? බීටා තමයි හෙව්වේ නෑනේ. 1 ඍණ බීටා බෙදීම 2. දැන් බීටා හොයන්න බෑද? පුළුවන්නේ. මේක මේකෙන් වැඩි කරන්න. එතකොට 0.4යි. 0.4 අර පැත්තට ගියාම අර බීටා එනවා. බීටා සමානයි 0.6යි කියලා. බීටා සමානයි 0.6 කියලාට උත්තරයක් එනවා. බීටා සමානයි 0.6. දැන් ඕක මේ ඔක්කොටම ආදේශ කළාට හොයාගන්න පුළුවන්. මේ බලන්න. මෙතන මම සිම්පල් ලෙන් මෙහෙට ගත්තාම 1 ඍණ බීටා බෙදීම 2n කියලාට හම්බ වෙනවා. 1 ඍණ බීටා බෙදීම 2n. සිම්පල් ලෙන් සුළු වෙනවා. 1 ඍණ බීටා බීටා කියන්නේ 0.6නේ. එකෙන් 0.6ක් අඩු වෙන්න ඕනි. එතකොට 0.4යි 0.4 දෙකෙන් බෙදන්න ඕනි. කීයද දෙන්නේ? 0.2යි. b වල මවුල භාගය 0.2යි. b වල මවුල භාගය 0.2යි. එතෙන්ට අපි යමු සිම්පල් ලෙන් සුළු කරන්න බීටා බෙදීම 2. බීටා කියන්නේ 0.6. 0.6 දෙකෙන් බෙදුවම 0.3යි. ඔන්න p වල මවුල භාගය 0.3යි කියලා අපි හොයාගත්තා. මෙතෙන් දෙන්න සිම්පල් ලෙන් සුළු කරන්න බීටා බෙදීම 2. බීටා කියන්නේ 0.6යි. 0.6 දෙකෙන් බෙදුවාම 0.3යි. ඔන්න ඒ කට්ටියගේ මවුල භාග ටික අපි හොයාගත්තා. මවුල භාග ටික හොයාගත්තා. හරිනේ. ඔච්චරයි අහන්නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 දෙහනවා. ලස්සන ප්‍රශ්නයක්. රෝම ඉලක්කම් 4. හරි ලස්සන ප්‍රශ්නයක්. මේ ප්‍රතික්‍රියාවේ මොකක්ද කියලා අහන්නේ මේ ප්‍රතික්‍රියාව. මේ ප්‍රතික්‍රියාව මොකක්ද? පොඩක් ගාන කියවන්න බලන්න 4 වෙනි ප්‍රශ්නේ. එන්තල්පි විපර්යාසයේ සලකුණ. මේක තාපදායක ප්‍රතික්‍රියාවක්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්ද කියලා තමයි අහන්නේ. හොඳට බලන්න. මේවනේ තියෙන්නේ A ධන B සමතුලිතයි P ධන Q. A ධන B සමතුලිතයි P ධන Q. A ධන B සමතුලිතයි P ධන Q. ඒතර මම ඔකට දාලා නැහැ මොකද්ද භෞතික අවස්ථා ටික දාලා නැහැ. මම ඒ ටික දාන්න නැතුව මම ඉක්මනට පොඩක් පැහැදිලි කරන්න. මොකද්ද වෙන්න ඕනි කියලා. හරි. ඔය බලන්නකෝ. ඔතන උෂ්ණත්ව දෙකක් ගැන කියනවා. නේද? උෂ්ණත්ව දෙකක් ගැන කියනවා. මොකද්ද? එකක් සෙල්සියස් අංශක 200 අනික සෙල්සියස් අංශක 400. 200 ද එක සමතුලිතයක් තියෙනවා අනික 400. ඒතර ඔය දෙකටම අපි මවුල භාග ටික අපි ලව්ව මේ ගානේ හෙවෙව්වා. ඔය උෂ්ණත්ව දෙකටම අදාළ මවුල භාග ටික කලින් අපි ලව්වව හෙවෙව්වා. හරිද? හරි එහෙනම් බලමුකෝ අපි මොකක්ද උතන වෙන්න ඕනි කියලා. මෙන්න බලන්න. සෙල්සියස් අංශක 200 දී මෙන්න මෙයාලගේ මවුල භාග ටික මම ලියාගෙන යනවා. මට කියනවා 200 කැපිටල් A වල මවුල භාගය. 200 දී A වල මවුල භාගය. 200 දී A වල මවුල භාගය අපිට ආවේ මම හිතන්නේ 0.3ක්. මෙයාගේ 0.3යි. මෙයාගේ 0.3යි. මෙයාගේ 0.2යි. මෙයාගේ 0.2යි. ඔන්න ඔය ආකාරයට තමයි ආවේ ඔව් මුලදී. නෑනේ. ඒ ඔව් හරි. මෙහෙම තමයි ආවේ. මෙහෙම තමයි ආවේ. දැන් සෙල්සියස් අංශක 400ට ගියාම මෙයාගේ 0.2යි, මෙයාගේ 0.2යි, මෙයාගේ 0.3යි, මෙයාගේ 0.3යි. වෙනස් වුණා. මට පේනවා. සෙල්සියස් අංශක 200 දී 0.3යි මේ කට්ටිය 0.2 400 දී මෙයාගේ 0.2යි, මෙයාගේ 0.3යි, මෙයාගේ 0.3යි වුණා. හොඳට කල්පනා කරන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ බලන්න මේ උෂ්ණත්වය වැඩි වෙනකොට 200 සිට 400ට වැඩි වෙනකොට මේ ප්‍රතික්‍රියාව ඉස්සරහට නැඹුරු වෙලා තියෙනවා. ඔයා කොහොමද එහෙම කියන්නේ? ඇයි මේ බලන්නකෝ මේ 200 දී මෙයාලගේ මවුල භාග මේ 0.2යි. හැබැයි 400ට යනකොට මේ කට්ටිය 0.3ක් කියලා තියෙනවා මවුල භාගය. ඒ කියන්නේ අර පැත්තෙන් මෙහෙට ඇවිල්ලා තව 200 දී 0.2යි. මගේ මවුල භාගය එහෙම නැත්නම් සාන්ද්‍රණය මේ 0.2යි. හරිද? 400ට ගියාම 0.3ක් වෙනවා. වැඩි වෙනවා. 400ට ගියාම උෂ්ණත්වය 100ක් වැඩි වුණාම මවුල භාග ටික වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර පැත්තෙන් මෙහෙට ඇවිල්ලා තව ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු වෙලා. තේරෙනවනේ? ප්‍රතික්‍රියාව ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු වෙලා. අන්න හරියි. ඔන්න එනවා ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරුණා කියලා අපි හොයාගත්තා. මේ මිතන්. උෂ්ණත්වය වැඩි කරනකොට ලේජට්ලිය මූලධර්මයේ අණුව උෂ්ණත්වය වැඩිවීම වළක්වනවා.
උෂ්ණත්වය වැඩි වීම වළක්වනවා. අපි අර MCQ වලට එහෙම පොඩි හොර වාක්‍යයක් උතන මතක තියාගෙන ඉන්නවා අර වැඩි වීම වළක්වනවා කියන අඩු වෙනවා කියලා. නමුත් ඇත්තටම අඩු වෙනවා කියලා නෙවෙයි, අඩු වෙනව නෙවෙයි. හරි වචනේ වැඩි වීම වළක්වනවා. මේ හිතන්න මෙන්න තියෙනවා පද්ධතියක්. මෙන්න තියෙනවා ප්‍රතික්‍රියාව. මේ පද්ධතිය උෂ්ණත්වය වැඩි වීම වළක්වන්න ඕනේ. ලේ චැට්ලියේ මූලධර්මයෙන් ඒකට කියන්නේ මේ 200 ඉඳන් 400ට වැඩි කරනවා. 200 සිට 400ට උෂ්ණත්වය වැඩි කරනවා. ලේ චැට්ලියේ මූලධර්මයෙන් කියනවා උෂ්ණත්වය වැඩි වීම වළක්වන්න ඕනේ. මෙහෙම හිතන්න. පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙන එක වළක්ව ගන්න නම් මේ ප්‍රතික්‍රියාවෙන් තාපය උරාගත යුතුයි. මේ පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙන එක වළක්වන්න නම් මේ ප්‍රතික්‍රියාවෙන් පද්ධතියේ තියෙන තාපය තමන් ගාවට උරාගත යුතුයි. ඒ කියන්නේ මේක තාප අවශෝෂක වෙන්න ඕනි. අපි ප්‍රතික්‍රියාවෙන් ඉගෙන ගත්තා ප්‍රතික්‍රියාව ඉස්සරහට ලැබුරු වෙනවා කියලා. තියරියෙන් ඉගෙන ගත්තා ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි කියලා. ඒ කියන්නේ පුතා ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. අපි මේ තියරි බලලා මේ මවුල සංඛ්‍යාව වැඩි අඩු වෙන දිහා බලලා කිව්වා ප්‍රතික්‍රියාව ඉස්සරහට ලැබුරු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතික්‍රියාව ඉස්සරහට ලැබුරු වෙනවා කියලා. උෂ්ණත්වය වැඩි වෙනකොට ඉස්සරහට ලැබුරු වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඒ හින්දා මෙයාගේ ලකුණ ධන විය යුතුයි. ඩෙල්ටා H ධනාගයක්. එහෙම නැත්නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව ඩෙල්ටා H ධනාගයක්. හරිනේ ඩෙල්ටා H ධනාගයක්. රෝමිලකම් පහේදී කියනවා ඉහත සඳහන් සමතුලිතතා හැසිරීම පුරෝගතනය කිරීමට භාවිතා කළ හැකි මූල ධර්මය. දැන් ඉතින් මෙතනත් මම කිව්වනේ ඒක ලේ චැට්ලියේ මූල ධර්මය. ලේ චැට්ලියේ මූල ධර්මය. ලේ චැට්ලියේ මූල ධර්මය. හරිනේ ලේ චැට්ලියේ මූල ධර්මය. හොඳ ප්‍රශ්නයක්. 200 ද සිදු කළ පළවෙනි පරීක්ෂණය A සහ B ආරම්භක ප්‍රමාණම යොදා ගනිමින් එහෙත් මුල් බල්බයේ පරිමාව අඩක් වූ බල්බයක දන්න හොඳම වායු සමීකරණය PV සමානයි nRT බලමු අපි චුට්ටක්. මොකද්ද මෙතන කියන්නේ? අරකම තමයි. හරිද? උෂ්ණත්වය වෙනසක් කරන්නෙත් නෑ. හැබැයි පරිමාව අර්ධයක් කරනවලු. පරිමාව එහෙමනේ කියන්නේ. පරිමාව අර්ධයක් කරනවා. පරිමාව අර්ධයක් කරනවා. ඒතර එම උෂ්ණත්වයේ සමතුලිත මිශ්‍රණයේ සංයුතියට මොකද වෙන්නේ කියලා අහන්නේ. සමතුලිත මිශ්‍රණයේ සංයුතියට මොකද වෙන්නේ? වැඩි වෙනවද මිශ්‍රණය මොනවා හරි වෙනසක් වෙනවද නැද්ද? ඒකනේ වහන්නේ. බලමු අපි. මේ බලන්න මේ. දැන් උතන මේ පරිමාවනේ අර්ධයක් කරන්නේ. පරිමාව අර්ධයක් කරන්නේ. එතකොට ඉතින් මවුල ගාන අඩු වැඩි වෙන්නේ නැහනේ. හරිද? මවුල පිටින් දාන්නෙත් නැහැ ගන්නෙත්. මවුල ගාන ප්‍රශ්නයක් නැහැ. R වල ප්‍රශ්නයක් කොහොමත් නැහැ. උෂ්ණත්වය නියතයි කියලා දීලා තියෙනවා. හරිද? එතන කියලා දෙනවා උෂ්ණත්වයත් නියතයි කියලා. උෂ්ණත්වය නියතයි කියලා තියෙනවා. පරිමාව අර්ධයක් කරොත් හතරවෙනි පාඩමේ ඉගෙන ගත්තනේ වායු පාඩම. පරිමාව අර්ධයක් කරොත් මේක නියතව තබා ගැනීම සඳහා පීඩනය දෙගුණයක් වෙනවා. බොයිල් නියමය. පරිමාව භාගයක් වුණොත් පරිමාව අර්ධයක් වුණොත් මේක නියතව තබා ගැනීම සඳහා පීඩනය දෙගුණයක් වෙන්න ඕනි. හරිද? පීඩනය දෙගුණයක් වෙන්න ඕනි. ඒ කියන්නේ මේ පරිමාව අඩු වුණා කියලා ඒ කියන්නේ අඩුවීමට පීඩනය ඉඩ දෙන්නේ නැහැ. පරිමාව අඩු වුණොත් ඉක්මනට පීඩනය වැඩි කරලා ඒක සමාන කරගන්න. හරිද? කියන්නේ පරිමාව අඩු වුණොත් මේ කට්ටිය ඔක්කොම නියතින්දා PV ගුණිතය ඒතකොට නියත වෙනවනේ. පරිමාව භාගයක් කරොත් පීඩනය දෙගුණයක් වෙනවා. ඔන්න උදාහරණයක් කියලා පෙන්නන්න මේ බලන්න. පීඩනය 5යි. පරිමාව හිතන්නකෝ 20යි කියලා. හරිද? උත්තරේ කීයද? 100යි. පරිමාව මං කරනවා භාගයක්. ඒ කියන්නේ 10ක් කරනවා. හැබැයි උත්තරේ 100ම එන්න ඕනි. එහෙනම් මට කියන්න පීඩනය කොච්චරක් වෙන්න ඕනිද? මේක 100 එන්න නම් මේක 10 එන්න මෙතන 10 එන්න බෑ. අන්න දැක්කද මේ? අන්න පීඩනය දෙගුණ කරා. පරිමාව භාග වෙනකොට මේ උත්තරේ තබා ගැනීම සඳහා පීඩනය දෙගුණ වුණා. පරිමාව භාග වෙනකොට පීඩනය දෙගුණ වෙලා මේක නියතයක් කරගන්නවා. ඒ කියන්නේ සමතුලිත මිශ්‍රණයට කිසිම වෙනසකට භාජනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. හරිද? මේක දැනෙන්නේවත් නැහැ. ওই පරිමාව අඩු වෙන ප්‍රමාණය පීඩනය වැඩි කරගෙන සමතුලිත කියන්නේ මේ අවුලක් නැති කරගන්න. ප්‍රශ්නයක් නැති කරගන්න. හරිද? ඒ නිසා මේකේ එහෙම නැහන්න අපි පරිමාව අඩු වුණා කියලා සමතුලිත මිශ්‍රණයට කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිදු බලපෑමක් සිදු නොවේ. හරි. එහෙනම් ඔය 2000 රචනා ගාන අපි ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් 2001 ගානදී හමු වෙමු. හරිනේ? අයබෝන්